අපේ ඊළඟ සජීවී කතා බහට අපි එකතු වෙන්න සූදානම් වෙන අවස්ථාව. මාර්ගා මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට පුනරුත්ථාපනය කියන කාරණාව අපිට විවිධ තැන්වලදී විවිධ විදිහට අහන්න දකින්න ලැබෙනවා. නමුත් පුනරුත්ථාපනය ඔබට ගිහිල්ලා මේක යහපත් විදිහට සහ නිවැරදිම ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරන්නා වූ කාර්යභාරයක් පිළිබඳව කතා කරන්න හොඳම අවස්ථාවකට තමයි අපි යන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මැතිතුමාට බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්න අපේ වැඩසටහන අයබෝවන්. අයබෝවන්. අපි සූදානම් වෙලා ඉන්නවා මේජර් ජෙනරල් තුමාගෙන් දැන කියා ගන්න මේ කාර්යාංශය පිළිබඳව. කාර්යාංශයත් එක්ක වැඩ කටයුතු කරනකොට කොහොමද වර්තමානයේ මේ වැඩ කටයුතු තලංගම ප්‍රදේශයේ තමයි මේ පිහිටලා තියෙන කාර්යාංශය. කොහොමද කාර්යාංශයේ වැඩ කටයුතු අපි එතනින් කාර්යාංශයේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. ඇත්තට පහුගිය දවස්වල මේ කොවිඩ් තත්ත්වය නිසා යම්කිසි දුරකට අපේ වැඩ මේ පුනරුත්ථාපන කටයුතු වල යම්කිසි මන්දගාමී ස්වරූපයක් තිබුණා. පුනරුත්ථාපන අපි ගත්තේ නැහැ මේ තියෙන තත්ත්වය නිසා. දැන් ඒ වුණත් ඒ තත්ත්වය විසඳලා අපි සාමාන්‍ය විදිහට පුනරුත්ථාපන කටයුතු කරගෙන යනවා. දැන් මමත් මේ පිළිබඳව ටිකක් තොරතුරු හොයලා බලනකොට එහෙම දැකපු සමහර වීඩියෝ දර්ශන වලින් එහෙම දැක්ක අපේ වැඩසටහනේ ඉදිරියේ අපේ නිෂ්පාදකතුමිය ඉදිරිපත් කරයි. මේ බොහොම විනයානුකූලව ටිකක් හිතා ගන්න තමාරුයි මේ වගේ පිරිසක් මේ වගේ තත්වයකට ගේනවද කියන කාරණාව පිළිබඳව වගේ බලනකොට මේ සියලු කාරණා වලට යන්න ඉස්සලා සමාජයේ තියෙන ප්‍රශ්නයක් මම ඔබතුමාට පොඩ්ඩක් මුලින්ම ඉදිරිපත් කරලා එන්න හිතුවා. විශේෂයෙන්ම දැන් මේ පුනරුත්ථාපනය කරන තැන් ගොඩක් තියෙනවා අපිට. මුණ ගැහෙනවා විවිධ තැන්වලදී විවිධ ආයතන විවිධ සංවිධාන වලින්. හැබැයි මෙතන යම් වෙනසක් තියෙනවා කියලා අපිට හොඳටම දැනෙනවා. මොකද්ද මේ වෙනස? ඇත්තටම මම මේක පටන් ගත්ත විදිය ගැන පොඩි කෙටියෙන් සඳහන් කරන්න. ඇත්ත අපි මුලින්ම කළේ ඉස්සෙල්ලම අර 30 අවුරුදු යුද්ධය අවසන් වුණා 2009 වසරේදී. එතනින් පස්සේ අපිට LTT හිටපු සමාජිකයෝ 12000කට ආසන්න ප්‍රමාණයක් බාර වුණා රජයට. ඒ අවස්ථාවේ රජය තීරණය කළා ඒ අයව නොමග ගිය තරුණ කොටස් හැටියට සලකලා ඒ අය පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. ඒ වෙනකොට ඉතින් ඒ වගේ දෙයකට අපේ සූදානමක් තිබුණේ නැහැ. ඒ වෙනම ආයතනයක් තිබුණේ නැහැ මේ වගේ විශාල සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කරන්න. ඒක නිසා ඒ කාර්යයත් යුද්ධය ජයග්‍රහණය කරපු යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට බාර දුන්න මේ පුනරුත්ථාපනය කරන වැඩේත්. ඉතින් මම මෙතන විශේෂයෙන් කියන්න ඕනේ ලෝකයේ තිවිච්ච මෙලෙච්චතම දරුණුතම ත්‍රස්තවාද සංවිධානයක් තමයි LTT සංවිධානය. ඒක යුදමය වශයෙන් පරාජය කළ අපේ ත්‍රිවිධ හමුදාව. ඊට පස්සේ ඒ පරාජය කරේ ත්‍රිවිධ එච්චර දරුණු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරන්නත් යොදාගත්තේ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයෝ යුද හමුදාවේ නායකත්වයෙන් මූලිකත්වයෙන්. ඒතර අපිට අනිවාර්යයෙන්ම ඒ විෂය පිළිබඳව හසල දැනුමක් තියෙන විශේෂඥයන්ගේ මාර්ගෝදේශයක් යටතේ තමයි අපි එක්කලේ. ඒක ඉතින් ගොඩක් සාර්ථක කරන්න හම්බුණා. සාර්ථක කළා. ඉතින් මේ 12000ම සමාජගත වෙලා අද සමාජයේ බොහොම හොඳ පුරවැසියෝ හැටියට නීතිගරුක පුරවැසියෝ හැටියට ඉන්නවා. ඒක ඉවරුණයන් පස්සේ 2013 තමයි මේ මධ්‍යවලට ඇබ්බැහිච්ච අය පුනරුත්ථාපනය කරන්න පටන් ගත්තේ. එතන ඉඳලා මේ දක්වා පුනරුත්ථාපනය කරගෙන යනවා. මෙතනද විශේෂත්වය තියෙන්නේ මේක සම්පූර්ණ මේ පරිපාලනය කරන නාමිකකින්. ඒක නිසා මෙතනදී කිසි ක්‍රමවේදයකට තමයි මුළු අවසර කාලය යන්නේ. ඒ කියන්නේ උදේ 5ට නැගිටින්න ඕනේ. 6ට ශාරීරික අභ්‍යාස වලට යන්න ඕනේ. ගිහිල්ලා ශාරීරික අභ්‍යාස කරලා ඉල මූණ කටවදන 7ට කෑමට යන්න ඕනේ. 8ට ආයි පාරක් දේශන වලට යන්න ඕනේ. ඉතින් මුළු දවසම සැලසුම් කරලා තියෙන. රාත්‍රී 10 වෙනකන් රාත්‍රී 10ට ඒගොල්ලෝ නිදා ගන්න ඕනේ. ඉතින් මේ ජීවිතේ දැන් ওই මධ්‍ය වලට ඇබ්බැහිච්ච අය කෙනෙක් කට්ටියක් ඔය වගේ දෙයකට පුරුදු කරලා ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් අපේ ඒ සම්බන්ධව උපදේශකයෝ ගොඩාක් පුහුණුව ලැබුවා ඉන්නේ. ඉතින් අවුරුද්දක් කාලේ යනකොට මේ කට්ටිය සම්පූර්ණ විනයගරුක තත්ත්වයකට පත් වෙනවා. ඒ අතර මධ්‍ය වලටින් මේ අයින් වෙන්න තියෙන මේ අක්කත් අපි ඉටු කරලා දෙනවා. දැන් මේ කායිකව කරනවා වගේම මේ මානසික වශයෙන් පුනරුත්ථාපනය කිරීම සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කොහොමද මානසික වශයෙන් ඔන්න හැඩගස්වා ගන්න යථා තත්වයට රටේ ජීවත් වෙන නිවැරදි පුරවැසියෙක්? දැන් මුලදීම ඇත්තට මේ කට්ටිය ටික හසුරවන්න අමාරු තත්ත්වයක් තියෙන. මොකද මේගොල්ලෝ මේකට පුරුදු වෙලා අර ඊට පස්සේ මේගොල්ලෝ අර ඉස්සෙල්ලාම ටික කාලෙක මේක රස විඳින්න මේවා කළාට ඊට පස්සේ මේක නැතුව බැරි තත්ත්වයක් එනවා ශරීරෙට. ඉතින් ඒ වගේ තත්ත්වයක් එන මුල් මාස දෙක ඇතුළත එතනදී අපි ටිකක් අපහසුතාවයක් තියෙන මේගොල්ලෝ මේවා කරගන්න. ඒ වුණාට අපි දැන් ඊට පස්සේ මේගොල්ලෝ ටික ටික අපි ගොඩක් වැඩසටහන් ගොඩාක් දේවල් කරනවා. විශේෂයෙන්ම මෙයාට අපි භාවනා වැඩසටහනුත් කරනවා. ඒ අය විශේෂ භාවනා වැඩසටහන තියෙන දවස් 10ක ඒ වගේ යෝග වැඩසටහන් කරනවා. එතකොට තව උපදේශනය මේ ඉන්ඩිවිජුවල් කවුන්සලින් කියලා කියනවා, ගෲප් කවුන්සලින් කියනවා. ඒ වගේ දේවල් කරලා මනස හරිගස්සනවා ගොඩාක් දුරට. ඒ කියන්නේ මාස 4ක් 5ක් විතර යනකොට මේගොල්ලෝ අවබෝධ කරගන්නවා මේ
මේගොල්ලන් දැන් ඉන්න කරගෙන ගිය තමුන් කරගෙන ගිය දේවල් හොඳ නෑ. ඒ කියන්නේ දැන් හරි දේවල් තේරුම් අරගන්න තත්යකට එනවා. ඇත්ත මම පස්සේ විස්තර කරන්න අපි දැන් මේ පුනරුත්ථාපනේ ඔබට කියන එකට දැන් මොනවද කරන්න කියලා මම ඒක පස්සේ විස්තර කරන්නම්. දැන් අපි මේ දකින්නවා රූපරාම කීපයකුත් මේ ආයතනේ මේ කන්දකාඩු තමා මේ දකින්නේ නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ. දැන් මම අර වැඩසටහනේ ආරම්භයේදී කිව්වේ දැන් මේ තියෙන විනය මේ තියෙන ශික්ෂණය මේක ඇති කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ හමුදා සබලුන් නෙවෙයිනේ. ඒක තමයි මෙතන මත තියන මෙතන ඉන්නවා දැන් 1500ක් විතර ඉන්නවා මේ ඔක්කොම මඩ්ඩය වලට අබ්බැහි වෙච්ච අය සාමාන්‍ය පුරවැසියොත් නෙමෙයි. ඉතින් එහෙම කට්ටියක් කොහොම තියලා තියෙන එකත් ලේසි වැඩක් නෙමෙයි. තමම විනයගරුකෝ ඉන්නවා කියන්නේ වෙලාවක් ඒක එච්චරම ලේසි වැඩක් නෙමෙයි. ඕනම පවුලකට ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මව ওই ප්‍රශ්න හැම දෙයක්ම දරාගෙන තමන්ගේ පුතා බේරගන්න, තමන්ගේ ස්වාමි පුරුෂයා බේරගන්න ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා. මේක වයස් අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පිළිබඳ ප්‍රශ්නයක්. කොහොමද මේ වයස් සීමාවන් වලට අනුකූලව මේ අයව හැඩගස්වා ගන්න ටිකක් අමාරුද වෙහෙස මහන්සි වෙන්න ඕනෙමද? ඇත්තටම අමාරු රාජකාරියක්. ඒ කියන්නේ දැන් මේ එක වයස් වල කට්ටිය ඉන්න දැන් තරුණ වයස් වල අය හැසිරෙන්නේ එක විදියකට. එතකොට මැදිවි අය ඉන්න අය තව විදියකට. මෙතන අපි ළඟ ඉන්න අවුරුදු 18 ඉඳලා අවුරුදු 60 විතර යනකම් අය. ඒක මේ විවිධ පෞල් පසුබිම් වල ඉන්නවා. ඒ කියන්නේ ඉතාමත් හොඳ පෞල් පසුබිම් වල අය ඉන්නවා. ඉතාමත් හොඳ පාසල් වල ගිය අය ඉගෙන ගත්ත අය ඉන්නවා. හොඳ රැකියා කරපු අය ඉන්නවා. ඉතින් ඒ වගේ විවිධ තරාතිරම් වල ඉන්න. ඒ වුණත් අපේ පුහුණුවලත් උපදේශකයෝ දන්නවා මේ කට්ටියව කොහොමද ඒ අදාළ අයට ගැළපෙන විදිහට උපදේශනය දීලා ඒ මනස හරි ගස්සන්නේ කොහොමද කියන එක. දැන් මේ ඔබතුමා විදිහට කියනකොට මනස සකස් කරනවා කියන කාරණාව ලේසි පහසු කටයුත්තක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේත් ඒක බොහොම අමාරුවෙන් තමයි මේ සමාජයට ගෙනාවේ. දැන් මේ වගේ පිරිසකගේ මනස නිවැරදි තැනට ගේනවා කියනකොට පුංචි දෙයක් ඇති සමහර විට සියල්ල වෙනස් වෙන්න. දැන් මට දැනගන්න ලැබුණු විදිහට මේ මධ්‍යස්ථානය තුලදී අඩුම තරමේ හඳුන් කූරක්වත් පත්තු කරන්නේ නැති මදුරුනාශකයක්වත් පත්තු කරන්නේ නැති එවැනි තත්වයකට මේක හැඩගස්වගෙන යනවා සහ යම් ඉතාමත් අමාරු කර්තව්‍යයක් කරන්නේ. කොහොමද ඇත්තට දැන් මෙතන පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම කරන්නේ යුද හමුදාවෙන්. ඒතොර එතන කඳුරේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරක්ෂාවට තියෙන යුද හමුදාව. ඉතින් යුද හමුදාවත් ලොකු විනයක් ඇතුව පුහුණුවක් ලැබපු කට්ටිය ඉන්නේ. ඒ විනයත් එක්ක තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේක ඇතුළට කිසිම දෙයක් ගේන්නේ නැතුව මේ කට්ටියගේ මේ පුනරුත්ථාපන කටයුතු කරගෙන යන්න. නැත්තම් දැන් මේ වෙන ආයතනවල ඔක ටිකක් කරන්න අමාරුයි. මේ තියෙන රට අපි දන්නවා රමාජයේ අනිත් ආයතන එක්ක බලපුවාම මෙතන විශේෂම හේතුව යුද හමුදාවේ හොඳ විනයක් ඇති කට්ටිය ඉන්නේ. අපි එතනට ගන්නෙත් තෝරාගත් කට්ටියක් තමයි මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානට ගන්නෙ. ඉතින් ඒ අයගේ අධීක්ෂණය යටතේ පරිපාලන යටතේ තමයි මේ වැඩේ කරන්නේ. ඒක නිසා මෙතනට එයාට කිසිම හැකියාවක් නැහැ මොනම විදියකටවත් ඇතුළට මොන කිසිම දෙයක් ගේන්න. පුනරුත්ථාපනය කරන ස්ථාන ගොඩක් තියෙනවාද? කොහොමද අපි මේ දැක්කේ එක් දර්ශනයක් පමණයි. ඇත්තට මම ඒක කෙටියෙන් ඉස්සර දැන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන දැනට අපේ ළඟ තියෙනවා කන්දකාඩු තමයි ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථාන. එතන අපිට 1500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරන්න පුළුවන් එකවර. ඊළඟට තව තියෙනවා ඒ කිට්ටුවම තියෙනවා මේ සේනපුර කියලා ප්‍රදේශය. එතන ඉඳලා කිලෝමීටර් 5ක් විතර එහා පැත්තේ. එතනත් 500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඊට අමතරව වවුනියායි පූන්තෝට්ටම් කියලා තියෙන තැනක් එතනත් 100කට ආසන්න ප්‍රමාණයක් මේ කරනවා. දැනට ලංකාවේ මේ තරම් විශාල සංඛ්‍යාවක් එකවර පුනරුත්ථාපනය කිරීමේ හැකියාව සහ පහසුකම් තියෙන්නේ මේ අපේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරල් කාර්යාංශයට තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට. දැන් මෙතෙන්ට ගෙන පුද්ගලයන්ට අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කරනවා. සපත්තු දෙකද සෙරෙප්පු දෙකද ටූත් බ්‍රෂ් එකේ ඉඳලා පොරවන දක්වා ඇඳන් මේ හැමදේම ලබා දෙනවා. මේක ලොකු වියදමක්. මේක සමස්ත සමාජයේ යම්කිසි පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. මේකෙන් හරියටම 100% ප්‍රයෝජනය ගන්න කොහොමද ඔබතුමාලා කටයුතු කරන්නේ? දැන් ඒක නිසා තමයි අපි හිතුවේ දැන් මේ අයට ඔබතුමා කිව්වා වගේ හැමදේම ටූත් පේස්ට් ටූත් බ්‍රෂ් සබර සෙරෙප්පු දෙක ඇඳු කලිසම් සරන් ඔය සියලුම දෙනවා. ඉතින් දැන් ඇත්තටම මෙතෙක් කල් අපි කළේ දැන් මේ යට්ටිය පුනරුත්ථාපනය කළා උපදේශනය කළා ඒ සියලු ප්‍රතිකාරම කරලා ඉවරලා යම්කිසි වෘත්තියකටත් පුහුණු කරලා යවනවා මේ ඉල්ලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ එක්ක කරපු රැකියාව කරන්න හරි අලුත් රැකියාවක් කරන්න හරි දැන් අපි අලුත් දෙයක් පටන් ගත්ත පුනරුත්ථාපන ඔබට කියලා. ඒකෙන් අපි අදහස් කරන්නේ මේගොල්ලන් මේ සමාජයේ දැන් මේගොල්ලන් හංවඩු ගහලා තියෙන්නේ කුඩුකාරයෝ කියනවා අසල්වැසියෝ කැමති නැහැ ගෙවල් වලට ප්‍රශ්නයක් දෙමව්පියන්ට ප්‍රශ්නයක් බිරිඳට ප්‍රශ්නයක් දරුවන්ට ප්‍රශ්නයක් මේ කට්ටියට සමාජයට යම්කිසි වැඩදායක පුද්ගලයෙක් කරන්න සමාජයට මේ කට්ටිය ඕනේ මිනිස්සුන්ට හැමතිස්සෙම මේ අයව ඌමනා කරන තත්ත්වයකට ගේන වැඩපිළිවෙලක් අපි සකස් කළා. එතනදී දැන් මේ ලංකාව වැදගත්තොත් වැඩියෙන්ම මරණ සිද්ධ වෙන දිනපතා මාරක රියන්නතුරු වලින්.
එතකොට අපි හිතුවා දැන් මේ වගේ දෙයකට මේවා අය යොදවලා දැන් මේ කට්ටිය සමාජයේ නිතර ගැවසෙන අය. මේ කට්ටියට පුළුවන් අපි ඒ ගනුවේ මේගොල්ලන්ට දුන්නා ප්‍රථමාධාර පාඨමාලාවක් කරන. දැන් මේ පුනරුත්ථාපනය කරගෙන යන අතරම ප්‍රථමාධාර පාඨමාලාවක් කරනවා. එතකොට මේ අයට පුළුවන් යම් කිසි තැනක හදිසි අනුතරටපත් වෙච්ච කෙනෙක් වෙන තුවාල වෙච්ච කෙනෙක් ඉන්නවනේ මොනවාද දැක්ක කෙනෙක් එච්චනම් අඩුගා වෛද්‍යවරයෙක් ළඟට ගෙනියනකම් ස්පිරිතාලයකට ගෙනියනකම් අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මේගොල්ලෝ සමාජයේ නිතර ගැවසෙන අය. ඊළඟට තව දෙයක් තමයි ලංකාවේ තියෙන දැන් මේ වැඩිම ජීවිත මේ මාරක රියානුතු වලට පස්සේ වැඩිම ජීවිත ප්‍රමාණය නැති වෙන්නේ මේ දියගිලීමේ. අපේ මේ පාසල් දරුවෝ ඒ පාසල් මේකේ විනෝද චාරිකා ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වෙන තැන් වලට ගිහිල්ලා දිය ඇලි වල නාන්න ගිහිල්ලා දැන් අපි ඒක නිසා මේ පුනරුත්ථාපන වෙන අයට මේ කාලය තුල දෙනවා ජීවිත ආරක්ෂක මේ පපුණු පාඨමාලාව. තොට ඒ අයට දැනුම තියෙනවා යම් කිසි තැනක කවුරු හරි කෙනෙක් හදිසියේ දිරියානුතුරකට මේ වතුරේ ගහගෙන යනවා නම් හරි එහෙම දෙයක් දැක්කොත් එහෙම අවශ්‍ය කරන මේ ඒ දේ කරන්න. ඊට අමතරව දැන් තවත් අපේ රටේ තියෙන දෙයක් තමයි මේ හදිසි තත්ත්ව දෙන කඳුනාය යනවා වෙන වෙන ගිනි ගැනීම වට ගන්නවා මේක ආපදාව වෙන දැන් මේ අපි මේ යටට යන මේ කාලෙද ආපදා කළමනාකරණය පිළිබඳව දෙනවා පුහුණුවක්. එතකොට මේ සමහරවිට ඔබතුමා ඔහොම කියනකොට මට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරපු කාරණාව. අඟුලිමාලව මහරහතන් වහන්සේ නමක් බවට පත් කළා. අඟුලිමාල පිරිත දේශනා කරන්න උන්වහන්සේ යොමු කරන්නේ. ඒකම තමයි මෙතන වෙන්නේ. දැන් මේ මිනිස්යාව දැන් මේ කුඩුකාරයෙක් කියලා අයින් කර මිනිස්යාට සමාජයේ ලොකු පිළිම ගැනීමක් වෙනවා. මෙයාව මිනිසුන්ට ඕන වෙනවා. ඒ අතරදී අපි ආපදා කළමනාකරණය ගැන කරනවා වගේම දහදිස්සියේ කොහේ හරි ගින්නක් ඇති වුණොත් ගින්න නිවන්නේ කොහොමද කියලා. ඒකටත් ඒ ආකාරණ කරන ඒ කියන්නේ සම්බන්ධ වෘත්තීය විදිහින් ගෙනල්ලා තමයි කරන්නේ. හදිස්සියේ ගින්නක් ඇති වුණොත් ගින්න නිවන්න මොනවද කරන්න අවශ්‍ය කරන උපකරණ පාවිච්චි කරන කොහාට කතා කරන්න ඕනේ. දැන් අපි මේ දේවල් කළාන් පස්සේ මෙයාට සමාජයේ පිළිගැනීමක් එනවා. මෙයාව කුඩුකාරයෙක් මේ කියලා කියන මෙන්න අරතොල් පිළිගැනීමක් කරනකොට එයාටත් අර යෝගයේ දේවල් වලට ආපහු යන්න තියෙන මේකත් අඩු වෙනවා. ඊට අමතරව දැන් ප්‍රථමාධාරය කරනවා ආපදා කළමනාකරණය කරනවා ගින්න හදි. ඒතකොට තව අපිට තියෙනවා තමයි දැන් නම් ඒ තත්ත්වේ නෑ. ඉස්සර අපිට තිබුණා මේ හැමතැනම බෝම්බ තියෙනවා. ඉස්සර ඕගොල්ලෝ පොඩි ගෝලන ගොඩක් පොඩිය tie දවස්වල මේ කොළඹ ඉස්සර වැඩට ආවෙන් පස්සේ ගොඩක් අය යුද්ධ තියෙන කාලේ උදේ පාසල් දරුවෙක් ඉස්සරට ගිහ ඉස්කෝලේ ගිහලා එනකන් අම්මලා තාත්තලා පපුව රත් කරගෙන ඉන්නේ එයිද නැද්ද කියලා වැඩට ගියන් පස්සේ දැන් ඒ වගේ තිබුණා. අපි ඒක නිසා මේගොල්ලන්ට දෙනවා රටේ පුරවැසියෙක් හැටියට යම් කිසි තැනක බෝම්බයක් තියෙනවා කිව්වොත් එහෙම ඒ පුරවැසියෙක් කරන කොහොමද ක්‍රියා කරන්න ඕනේ? අනේ සමාජයෙන් මිනිස්සු කොහොමද අසුරවන්න ඕනේ? කොහාටද දැනුම් දෙන්න ඕනේ? ඒ අවස්ථාවේ මොනවද කරන්න ඕනේ? ඒ වගේ දෙයක් මේගොල්ලන්ට අපි කියලා දෙනවා. එතකොට අපි මේ දේවල් කළාන් පස්සේ සමාජයේ මෙයාට පිළිගැනීමක් එනවා. ඉතින් අපි ඒ දේවල් කළා මෙයාව සමාජයේ මෙයාව සමාජයේ එතකොට දැන් අර කුඩෙක් එහෙම කියලා එලවන එක නෙමෙයි මිනිස්සු අඬ ගන්නවා මේගොල්ලන්. අනේ අපිට මෙහෙම ගෙදර අපේ ගෙදර ගින්නක් තියෙනවා මෙන්න මෙතන බෝම්බයක් තියෙනවා මොකද්ද කරන්න ඕනේ? තුවා කමික්ෂනේ තුවාල්ලා ඉන්නවනේ එයාට කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඉතින් ඒ වගේ පුළුල් පරාසයක් ඒ අතර දැන් අත මේ කාලේ තවත් අවශ්‍යතාවයක් තමයි කොම්පෝස් පොහොර. ඒ පොහොර තත්ත්වය ගොඩක් මේන දැන් අපි මේ කට්ටියට පුහුණුවක් දෙන කොම්පෝස් පොහොර හදාගන්නෙත් කොහොමද කියලා. ඉතින් ඒ වගේ දේවල් කළා මේ අයගේ දැනුම සාමාන්‍ය දැනුමත් වැඩි කරනවා. ඒ වගේ මේ අය ගම්කිස්තන රැකියාවට ගියොත් මෙතනදිත් ඒ අයට විශේෂත්වයක් තිබෙනවා. ඒ වගේ විශේෂ වැඩ පරාසයක් යටතේ අපි දැනුම ලබා දෙනවා මේ කට්ටියට මේ කට්ටියගේ මේ අපි දකිනවා ඔබතුමාලා ඒ පුහුණු වීම ලබා දෙන ආකාරය. ඇත්තට මෙතනදී ඒ වෘත්තියන් අපි ගොඩාක් කරනවා මේ වෘත්තිය මේගොල්ලන් මේ පුනරුත්ථාපන වෙන කාලේ මේ ඔය කම්පියුටර් මේ සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් කියන දෙකම කරනවා. මේ එතකොට මේ තත්ත්ව පාලන ඇඳුම් ගැන කරනවා. ඇඳුම් මහාන ගැන උගන්වනවා. ඒ කියන්නේ ඒ දේවල් වලට කැමති අයට ඒගොල්ලන් කැමති වෘත්තියක් කරන්න අවශ්‍ය කරන නිපුණත්වය ලබා දෙනවා. ඇත්තටම මෙතනින් එළියට ආයන් පස්සේ ඒගොල්ලන්ට බොහොම පිරිපුන් මිනිස්සෙක් හැටියට තමයි එළියට එන්නේ. දැන් ඊට අමතරව දැන් මේ පිරිස අහපව් ගමට ගියොත් එක පතාවම එහෙම නැත්නම් ගෙදරට ගියොත් එම අර සුපුරුදු යාළු මිත්‍රයොත් එක්ක නරක අබ්බැහි වලට යන්න පුළුවන් එක නවත්වන්න ඔබතුමාට ගමට නැතුව කම්පැනි එකට යවන්නත් කටයුතු කරනව නේද? ඔව්. දැන් අපි මේගොල්ලෝ පුහුණුව ලබන මේ පුනරුත්ථාපන වෙන කාලෙම විවිධ ආයතන සමග කතා කරලා ඉවරලා ඒ ආයතන වලට රැකියා අවස්ථාවන් ගන්න කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට අපි කරගෙන යනවා. අපි විවිධ ආයතන වල යාගේ අවස්ථාව බලලා ඒ අයට මේ කට්ටිය සපයනවා මේකට. ඊටත් අමතරව අපි දැන් ඉදිරියට කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් වල වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාව මොනවද කියලා බලලා ඒවට අනුව
පුහුණුවීම් කළා අවශ්‍ය නම් මේ රටවල අවශ්‍ය කරන භාෂාවත් මේගොල්ලන්ට ප්‍රයෝග කළා මේ පරිසරයෙන් වෙනස් කරලා අරින්න. එතකොට ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් වාසියකුත් තියෙනවා රටටත් වාසියක් තියෙනවා ඒගොල්ලෝ පවුල් වලටත් හොඳයි. එතකොට ඒ වගේ දෙයක් කරන්න බලනවා තෝරාගත් අයට ඒකට සුදුසුකම් තියෙන අයට එහෙම අය අරගෙන අපි තෝරලා පිට රටවල රැකියාවලට එමු කරන්නත් දැනට වැඩ කටයුතු කරගෙන යනවා. මහර්ග දැන් මේ මෙතුමා මෙහෙම පැහැදිලි කරනකොට අපිව බලාගෙන ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් පුනරුත්ථාපනයට ගියොත් ඊට වඩා හොඳයි කියලා. ඇත්තටම හොඳයි ගිහිල්ලා එන්න පුළුවන් නම් හැම කෙනෙක්ටම. දැන් ඒ නිසාම මට හිතුණා කතා කරලා දැන් පුනරුත්ථාපනය කියන වචනයත් එක්ක බොහෝ දෙනා ටිකක් හිතනවා මේ වගේ තැනකට ගිහිල්ලා අවුරුදු ගාණක් කියලා වෙන්න වෙයි. ගෙදර ඉන්න දරුවා යවනවද? මහත්තයාව යවනවද? නෑ ගෙදර ඉන්න අම්මා කෙනෙකුට නැත්නම් දියණියෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ කොයි වයසේ අයද? නැත්නම් කැමැත්ත තියෙනෝනේ කාටද? ගෙදර කට්ටියට විතරද? ඔහුටත් යම් කැමැත්තක් තියෙන්න ඕනේද මේකේ බැහැවීම නවත්ව ගන්න පුනරුත්ථාපනයට ගිහිල්ලා නැවත වතාවක් හොඳ පුද්ගලයෙක් වෙන්න හොඳ පුරවැසියෙක් වෙන්න පුනරුත්ථාපනයට එකතු කරගන්න ආකාරය පිළිබඳව ටිකක් කතා කරනවා. අපේ ආයතන රජයේ ආයතනයක් අපේ ක්‍රමවේදය අනුව පුනරුත්ථාපනයට යොමු වෙන්නේ දැන් යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිලා ඉන්නවා කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් එහෙම ඒ ගත්ත කෙනා උසාවියට ඉදිරිපත් වෙලා උසාවි නියෝග මත පමණයි අපි පුනරුත්ථාපනය යොමු කරන්නේ. එතන ගොඩක් වෙලාවට උසාවි නියෝගය දෙනවා වසරක පුනරුත්ථාපනයකට කියලා. එතකොට ඒ අනුව තමයි අපේ ආයතනයේ පුනරුත්ථාපනය යොමු වෙන්නේ. ඊට අමතරව ලංකාවේ විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තියෙනවා. ඒ ওই තරම් කාල සීමාවකටත් නෙමෙයි ඔය වගේ විෂය ගොඩකට මේ කරන්නේ මේ යම්කිසි කාල සීමාවකට එimhe කැමැති අයට ගිහිල්ලා කරන්න පුළුවන්. නමුත් අපේ ආයතන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයෙන් වෙන්නේ උසාවි නියෝග මතින් එන අය පමණයි පුනරුත්ථාපනයට යොමු කරන්නේ. දැන් වර්තමානයේදී මමත් දැකපු දෙයක් තමයි ඔබතුමාලාගේ මූලිකත්වයත් එක්ක සමාජ මාධ්‍ය තුලින් සෝෂල් මීඩියා වලින් මේ පිළිබඳව දැනුවත් කිරීම, තරුණ ප්‍රජාව දැනුවත් කිරීම වගේ කාර්යභාරය ගොඩක් කරනවා. රාජ්‍ය ආයතනින් අපි ටිකක් නොදකින දෙයක්කට ඔබතුමා අත ගාලා තියෙනව නේද? කොහොමද ඒ කාර්යය? ඒ කියන්නේ දැන් අපිට අපි හිතන්නේ මේ කට්ටිය මේ තරුණ කොටස් ඉන්නේ 90%ක් ඉන්න තරුණයෝ. විතර විශේෂයෙන්ම වැඩිපුරම ඉන්නේ අවුරුදු 18යි 35යි අය අතර. ඉතින් මේ කට්ටිය තමයි මේ රටේ ජවය, රටේ අනාගතය. මේ කට්ටිය කියන්නේ මේ ආසාවට තරුණකමට අර කොළු ගමට හරි කියලා කියනවනේ තරුණ මේකට ඔය අත්හදා බලන්න ගිහිල්ලා තමයි ඔය තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ රාජ්‍ය ආයතනවල ඒ අයත් මේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා මේකට මේ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරන්න කටයුතු කරන හොඳයි කියලා මම ඒ වුණත් අපි පුළුවන් තරම් උත්සාහ කරන මේ එන කට්ටිය අපි පුළුවන් තරම් හොඳ යහපත් පුරවැසි කරන ඊට අමතරව දැන් මේ ඔය පුනරුත්ථාපන කරන අතරතුර අපි මේගොල්ලන්ට දැනුම ලබා දෙනවා විදුලි අර පරිමැස්ම පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට ජලය අර පරිමැස්ම පාවිච්චි කරන්න ඕනේ හේ කොහොමද? ගෙවතු වගාව ගැන දැනුමක් ලබා දෙනවා. එතකොට වනාන්තර ආරක්ෂා කරගන්න කොහොමද? පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් යහපත් පුරවැසියෙකුට බැඳිලා තියෙන දේවල් සියලු දේවල් මෙයාගේ ඔළුවට දානවා අපි එළියට ගියන් පස්සේ හොඳ පුරවැසියෙක් කියලා අනිත් අයට ආදර්ශමත් පුරවැසියෙක් කියලා ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය පිළිබඳව. ඒ කියන්නේ මේක අර විශ්වවිද්‍යාලයක් වගේ තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඇත්තටම ඔව් අපි දැන් මේ ආයත යනකොට එයාට ගොඩක් සහතිකත් අරන් යන්නේ. දැන් ජීවිත ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව මේ ජීවිත ආරක්ෂක සංගමයෙන් කරන්නේ. එතන ඒ සභාපතිතුමා අසංගනායක කාර්යගල මහත්මයා තමයි ඒක අපිට සංවිධානය කළ දුන්නේ. ඒගොල්ලෝ සහතිකකුත් පිරිනමනවා. ජීවිත ආරක්ෂක. ඒකට ඒගොල්ලන් රැකියාවකටත් යන්න පුළුවන්. විදේශ රැකියාවලටත් ඉල්ලුම දෙනවා. ඊට පස්සේ මේ ප්‍රථම ආධාර වලටත් ඒගොල්ලන්ට සහතිකයක් ලබා දෙනවා. ඒකට ආපදා කල්පනාකරණයටත් ඒගොල්ලන්ට සහභාගී. දැන් අපි ළඟදී පටන් ගත්තා මැනික් කොපද ජෙම් කටින් ඇන්ඩ් පොලිෂින් කියලා. ඒකත් මැනික් හා ස්වර්ණාභරණ අධිකාරිය පුහුණු පාසලෙන් කරන්නේ. ඒවටත් ඒගොල්ලන්ට මේගොල්ලන්ට මේ යනකොට දැන් මේ එක එක්කෙනා එක එක දේවල් කරලා මේකට ඉන්න බෙරස්සේ අර වෘත්තීය අපි NVQ3 කියන level 3 certificate එකක් දෙනවා. ඒතර මේ පුනරුත්ථාපන කාර්යය යනකොට මේ ළමයි එක ළමෙක් සාමාන්‍ය certificate 4-5 කරන් යන විවිධ අංශවලට. ඉතින් ඊට අමතරව අපි දැන් මේගොල්ලන්ගේ එදිනදා ජීවිතයේ තමන්ට බෝන වන රෝග වලින් බේරෙන්නේ කොහොමද? පිළිකා රෝගයෙන් බේරෙන්නේ කොහොමද? වකුගඩු රෝග වලින් බේරෙන්නේ කොහොමද? ඔය වෙනත් සමාජ රෝග වලින් ඒඩ්ස් වගේ දේවල් බේරෙන්නේ කොහොමද? ඒවෙන් වැළකීලා ඉන්න ජීවත් වෙන එකේ වැදගත්කම ඒ දේවලුත් මේගොල්ලන්ගේ ඔළුවට දානවා මේ කාලෙත්. මොකද මේ තරුණ ළමයි ඉන්නේ ගොඩක් අය ජීවිතේ හරියට තේරුම් ගන්න නැතුව වැරදි මාර්ගයට ගත්තා. ඒක නිසා මේ අය එළියට යනකොට හොඳ පුරවැසි වෙලා ආදර්ශමත් පුරවැසි වෙලා රටට
සේවයක් කරන්න පුළුවන් දැනුම ශක්තිය සෞඛ්‍ය සම්පන්න විදිහට දාන කර්තව්‍යය තමයි අපි කරන්නේ. මෙම පිරිස මේ විදිහට රටේ හොඳ පුරවැසියන් බවට පත් කරන්න නැත්නම් ඔවුන්ට හොඳ ජීවන ගමන් මඟක් හදා දෙන්නට යුද හමුදාව කරන්නා වූ සේවයේ කැපවීම පිළිබඳව කතා කරන්න ඕනේ. ඔබතුමා ඇතුළු ඔබතුමාගේ සියලු කණ්ඩායම යුද හමුදාවේ විශේෂ වූ නිලධාරීන් රැසක් මේ කටයුත්තත් එක්ක එක්රාශී වී සිටිනවා. කොහොමද මේකට වෙනසක් එකතු වෙලා තියෙන්නේ? ඔබතුමාන්ලා හා සම්බන්ධ මේ කණ්ඩායම එකතු වුණාට පසු කොහොමද දැවැන්ත වෙනසක් පෙරලියක් සිදු වෙලා තියෙන්නේ? ඇත්තට දැන් අපි යුද මේ ඉස්සෙල්ලා මං කිව්වා LTTE පුනරුත්ථාපනය කළා. ඒ කියන්නේ යුද්ධය අවසාන වෙච්ච හරි කියන්නේ යුද්ධ බිමේ එකට සටන් කරපු අයම තමයි නැවත පුනරුත්ථාපනය ආවට පස්සේ එතනදී මම විශේෂයෙන් කියන්න ඕනේ LTTE වගේ මරාගෙන මැරෙන තත්ත්වයේ හිටපු අයගේ මනස හරිගස්සන්නත් අපිට පුළුවන් වුණා. ඒක මේ සුවිශේෂී දෙයක්. මොකද මෙච්චර දරුණු මනසක් තිවිච්ච අය දැන් ඇත්තම කියන දැන් ඒ අපේ එතන ගොඩාක් මේ වුණේ දැන් අපි විශේෂම පුහුණුවකුත් ලබා දුන්නා. ඒ අයට සම්බන්ධ වෙනට උපදේශනය කරන්නේ කොහොමද, මේ අයක හැසිරෙන්නේ කොහොමද, කතා බහ කරන්න ඕන කියලා. ඒගොල්ලෝ විශේෂම දෙයක් තමයි දැන් LTT ගත්තොත් ඒගොල්ලෝ කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ අපි අයට ඒ තරම් කරුණාවන්ත වෙයි. ඒගොල්ලන්ට සුවදව කතා කරයි, හොඳ පරිසරයක් කරන. දැන් ඇත්තට අපේ හිටපු පුනරුත්ථාපනයේ උපදේශකයෝ LTT සමාජය ඇත්තට හරි යාළු තත්ත්වෙනවා අවසානයේ උඩ. තාමත් දැන් ඇත්තටම කියන්නේ දැනටත් මම එක්ක කතා බහ කරන පුනරුත්ථාපනයේ ගිය වෙලා ගියා. ඉතින් මේ මධ්‍ය වලට ඇබ්බැච්ච වලට සම්බන්ධව අපි මෙතෙන්ට එන හැම කෙනෙක්ටම අපේ මූලික පාඨමාලාවක් දෙන මධ්‍ය වලට ඇබ්බැච්ච අයව කොහොමද ඒගොල්ලන්ට උපදේශනය කරන්නේ, ඒගොල්ලෝ හැන්ඩල් කරන්න ඕනේ කොහොමද කියන ගැන අවබෝධයක් ලබා දෙන්න. ඉතින් යුද හමුදාව කියන්නේ සාමාන්‍යයෙන් මේ ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන කට්ටියක්. ඉතින් කොයි රස්සාවද කොයි දොබ් එක දුන්නත් ඔබතුමාලා දකින්න ඇති දැනුණත් රටේ මේ ඕනම දෙයකට අවස්ථාවක් වුණොත්, හදිසි අවස්ථාවක් වුණොත්, දැවෙන ප්‍රශ්නයක් වුණොත් යුද හමුදාව මැදිහත් වෙලා තමයි මේ සියලු දේට උදව් උපකාර කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකෙදිත් මේ යුද හමුදාවට දැනුම ශක්තිය සහ විශේෂයෙන්ම විනය සහ කැපවීම අති උපරිම විනයක් තියෙන කොටසක් ඉන්නේ. ඒ වගේම කැපවීම වෙලාවක් නැහැ, උදේ දවල් රැ කියලා වෙලාවක් නැහැ. තමුන්ට දීලා තියෙන රාජකාරිය 100% කරන්න උපරිම දායකත්වයේ උපරිම කැපවීම දෙන්න ඒ යුද හමුදාවේ දීලා තියෙන පුහුණුවෙන්ම ඇඟට අවිල්ලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ලොකුම සාර්ථකත්වය. ඔව් අපි දකිනවා ජාතියේ රටේ මුරදේවතාවුන් විදිහට කොයිතරම් කාර්යභාරයක් දැවන්ත මෙහෙවරක් රට ජාතිය වෙනුවෙන් ඔවුන් කරනවද, ඔබතුමාලා කරනවද කියන කාරණාව. අර ඔබතුමා කියපු කාරණාවත් එක්ක මම හිතන්නේ ලෝකේ පළවෙනි වතාවට වෙන්නේ නැති තමන්ව මරන්නාපු සතුරාව ඒ පිරිස විසින්ම පුනරුත්ථාපනය කිරීමේ කාර්යයක් කරන අවස්ථාවක් ලෝකේ කොහෙවත් ඒ වගේ දෙයක් වෙලා නැහැ. ඇත්තට ඒක අපි විතරක් කියන නෙමෙයි, අපේ මේ LTT එකට කරපු පුනරුත්ථාපනය පිළිබඳව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් විශේෂ පර්යේෂණයක් කළා තිබුණා, රිසර්ච් එකක් කළා තිබුණා. ඒකෙදි එයා ඔප්පු කරලා පෙන්නුවා මේ අපේ පුනරුත්ථාපනයට සම්බන්ධ වෙලා හිටපු උපදේශකයෙක්, කියන්නේ යුද හමුදාවේ සමාජිකයන් සහ පුනරුත්ථාපන වෙච්ච අතර තිබිච්ච සම්බන්ධතාවය, ඒ කියන්නේ මානුෂීය සම්බන්ධතාවය නිසා තමයි එයාගේ මනස වෙනස් කරලා ඒ වගේ දරුණු මනසකට පත් වෙලා හිටපු අයත් වෙනස් කරන්න පුළුවන් වුණේ කියලා. ඒක සුවිශේෂී දෙයක් ඇත්තටම. අපිට තියෙන කාලය අවසන් කියලා අපේ නිෂ්පාදකතුමිය කියනකොට මහර්ගා අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොන වගේද ඔබතුමාට? ඇත්තටම මම මේ පුනරුත්ථාපනයට සම්බන්ධ වෙලා ඉන්න නිසා දකන තියෙන දෙයක්, අත්දැකලා තියෙන දෙයක්, මේකට ගොඩාක් යොමු වෙලා ඉන්නේ තරුණ ළමයි. තරුණ අවුරුදු 18 35 අතර තරුණ දූ දරුවෝ. ඉතින් මේ දූ දරුවෝ තමයි මම ඉස්සෙල්ලක වගේ මේ රටේ අනාගතය, මේ රටේ බාර ගන්න ඉන්න අය. මේ රට ලස්සන රටක් නේ, සුන්දර රටක්, අපිට අසීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන රටක්. මේ රට ලස්සන රටක් කරන්න, දියුණු රටක් කරන්න ගොඩාක් මේ කට්ටිය කැපීම අවශ්‍යයි. ඉතින් මම එකම ඉල්ලීම කරන්නේ කිසිම අවස්ථාවක කිසිම තමුන්ගේ කොච්චර හිතවත් කෙනෙක් වුණත් කිව්වොත් මේක පොඩ්ඩක් ඇවිල්ලා අත්දැකලා බලන්න කියලා ඒකට යන්න එපා. අත්දැකලා බැලුවොත් අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට තමුන්පත් වෙන. ඒක නිසා මේ තත්ත්වයට යන්නේ නැතුව ජීවිතේ ලස්සන සුන්දර විඳින්න, තරුණ කාලේ ලස්සන රසක් විඳින්න පුළුවන් තරුණ ජවය නැති කරගන්න එපා. තමුන්ගේ තරුණ දිවිය නැති කරගන්න එපා. මේ රට ලස්සන රටක් කරන්න, මේ රට දියුණු රටක් කරන්න, මේ රට ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද නැතුව ලස්සනට ජීවත් වෙන රටක් කරන්න තමුන්ගේ දායකත්වය දෙන්න දෙනවා. ඒක නිසා මධ්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැතුව තමුන්ගේ ජීවිතේ ලස්සන කරගෙන මේ රටට සමාජයට යහපත් පුරවැසියට ඉන්න කියන්නේ.
ඉතින් හොඳ පණිවිඩයක් සමාජගත කරා අද දවසේදී අපි ඉතින් පුනරුත්ථාපනය පිළිබඳව කතා කරා කියා දුන්නා. ඒ විතරක් නෙමෙයි මේක නොදකින පැතිකඩක්. ඒ නිසා තමයි අපි විශේෂයෙන් මේ පිළිබඳව කතා බහ කරේ. නිවසේ ඉඳන් ඔබත් හිතනවා නම් මෙවැනි අවස්ථාවක් හම්බ වෙනවා නම් හොඳයි කියලා. සැබවින්ම ඔව් අපේ ජීවිතේට හොඳ විනයක් ශික්ෂණයක් තියෙනවා නම් ඒ විතරක් නෙවෙයි හොඳ ජීවන ගමන් මගක් අපිට හදාගන්න පුළුවන් නම් මේ තරුණ කාලය පුරාවට මේක හොඳ අවස්ථාවක් කියලා බොහොම ආදරෙන් සෙනෙහවන්ත මතක් කර සිටිනවා. අපි අද දවසේදී පුනරුත්ථාපනය කියන කාරණාව පුනරුත්ථාපනයෙන් ඔබට ගිහිල්ලා ඔබතුමා කරන්නේ කොහොමද කියන කාරණාවයි අපි සාකච්ඡා කරේ. මේ සියලු දේවල් එක්ක සමාජයට වටිනාකම් බොහොමයක් ඔබතුමා එකතු කරා. මේ සියලු කාරණා තවදුරටත් යහපත් ඉටු කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔබතුමා අතු කණ්ඩායමට ප්‍රාර්ථනා කරනවා සීතනාලිකාව විදියට. බොහොම ස්තුතියි. එහෙනම් අපි එතුමාට සමුදෙන්න සූදානම් වෙන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මෙතුමයි අද දවසේ අපිත් එක්ක මේ සජීවී කතා බහට එකතුනේ. සියලු දේවල් සාර්ථක වෙන්න කියලා අවසන් වශයෙන් යලිත් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබතුමාට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.